සදහැවතුනි අපේ ධර්මානුශාසනාවට අපේ අවධානය යොමු කරමු. සියලු දෙනාම පළමුවෙන්ම තිසරණ සහිත පංචශීලය සමාදන් වී සිටිමු. නමස්කාරය කියන්න පන්සිල් සමාදන් වීම සඳහා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယම්පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယම්පි ධම්මං සරණං ගච්ඡාමි တတိယම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අප්පමාදේන සම්පාදේත समन्ता चक्कवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्कदं धम्मस्सवන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාරංච සාරතෝ ඤත්වා සාරංච අසාරතෝ තේසාරං අධිගච්ඡन्ति සම්මා සංකප්ප ගෝචරාති මේ අවස්ථාවට අපවත් වැඩම කරවාගෙන වැඩම කරන්නට යෙදුන ෆුජි සුගත සේනාසනය කනගවා සුගත භාවනා මධ්‍යස්ථානය කියන සේනාසනයන්හි ආධිපත්‍ය ඔබවන ශාස්ත්‍රපති පණ්ඩිත අපේ සහෝදර පූජනීය හුරුළුනික වැවේ සුදම්ම ස්වාමින් වහන්සේගෙනුත් ඒ වගේම ධර්ම සාකච්ඡාවටත් දහවල සංඝසතු දානමය පුණ්‍ය කර්මයටත් වැඩමවා වදාළ අපේ කල්යාණ මිත්‍ර පූජනීය ආචාර්ය හේමරතන පණ්ඩිත හාමුදුරුවන් වහන්සේගෙනුත් ඒ වගේම ෆුජි සුගත සේනාසනයේ මේ කාලේ වැඩ වාසය කරන අපේ පූජනීය ලොකු ස්වාමින් වහන්සේ නමක් ජපානයේ අග්ගචිත්ත ස්වාමින් වහන්සේ උන්වහන්සේ මේ රටේ සායන වහන්සේ කෙනෙක්. නමුත් ඉතාම හොඳ උතුම් යතිවරයාණන් වහන්සේ නමක්. උන්වහන්සේ ලංකාවේ අවුරුදු ගණනක් භාවනා කරපු සායන වහන්සේ කෙනෙක්. උන්වහන්සේගෙනුත් ඒ වගේම කනගවා සුගත භාවනා මධ්‍යස්ථානයේ මධ්‍යස්ථානාධිකාරී අපේ සහෝදර සද්ධාවාස ස්වාමින් වහන්සේගෙනුත්
මේ මහා පින්කම මේ උතුම් වෙසක් තෙමගුල වෙනුවෙන් මේ උතුම් පුණ්‍ය කර්මය සංවිධානය කරන්නේ කුමගයා අනදමෙත් විහාරස්ථානයේ නිර්මාතෘවර සහ ඇත්තටම නායක හමුදුරුවෝ තමයි ස්ථානය නිර්මාණය කළේ ලංකාවේ වැඩ ඉන්න. ඒ වුණත් දැනට මෙහි ප්‍රධාන සායන්හන්සේ ලෙස කටයුතු කරන්නේ අපේ සහෝදර විජේවංශ සායන්හන්සේ ශාස්ත්‍රපති පණ්ඩිත. ඉතින් උන්වහන්සේගෙනුත් අවසර ඉල්ලා සිටිනවා මේ සද්ධර්ම දේශනාව සිද්ධ කරන්න. අපි ජපානයට ආවට පස්සේ කුමගයා පළාතේ ජීවත් වෙන ඔබ වෙනුවෙන් පවත්වන දෙවන ධර්මානුශාසනාව. අපි ආපෝ මුල් අවධියේදීම අපේ අනදමෙත් විහාරයේ ටිකක් සීත කාලයේ කාලේ ධර්මානුශාසනාවක් පැවැත්වුවා. නමුත් අද පවතින මේ වසංගත තත්ත්වයත් එක්ක හැමෝම මීටරයක හෝ ඊට වඩා වැඩි දුරකින් වාඩි කරගන්නට ඕන නිසා අපේ සායන්හන්සේ උන්වහන්සේගේ දායක පිරිසත් එක්ක සාකච්ඡා කරලා අද වෙසක් සීල භාවනා වැඩසටහන පවත්වන්නට යෙදෙන්නේ විශේෂ නගර ශාලාවකනේ. මේ නගරයේ තිබෙන ප්‍රධාන හෝල් එකක තමයි මේ වැඩසටහන පවත්වන්නේ. ඒ නිසා දුෂ්කරතා ටිකක් වැඩි පන්සලේ දෙයක් කරනවට වඩා. ඒ වුණාට රැකවරණය හොඳයි නේ. දැන් බලන්න මට වඩා මීටර් 30ක් විතර ඈතින් ඔය ඇත්තෝ ඉන්න හින්දා මට මාස්ක් එක ගලවලා ඉන්න පුළුවන්. නැත්තම් මාත් මාස්ක් එක දාගෙන තමයි බණ කියන්න ඕනේ. ඒක ටිකක් දුෂ්කර දෙයක්. පැයක්මාරක් කතා කරන එක මාස්ක් එක පැලඳගෙන. ඔය ඇත්තොත් පන්සලේ මේ වැඩසටහන කෙරුණා නම් ටිකක් අපහසුතාවයට පත් වෙනවා. මොකද චූටි ඉඩ කඩක් තාම තියෙන්නේ නේද? බොහොම පොඩි ඉඩ කඩක් තියෙන්නේ. ඒ නිසා එක ගොඩේ ඉන්න කොහෙත්ම බෑ. පොලිසියෙන් එහෙම ආවොත් අපි හැමෝටම දැඩි අවවාද කරන්න පුළුවන් නේ. මෙහි ඉතින් කුදලලා බස් එකකට දාගෙන යන්නේ නැහනේ. ලංකාවේ වගේ 4 ගාතෙන් අල්ලලා නේද? ඒ වුණත් අපිට දැඩි අවවාද කරන්න පුළුවන්. ඒක අපිට ලැජ්ජාවක් නේ. එහෙම වුණොත්. ඉතින් ඒ නිසා අපේ සායන්හන්සෙත් දායක පිරිසත් මේ වියදම ගැන සලකන්නේ නැතුව මේ හැම දෙයකටම වියදමක් යනවා. මේ වියදම් සලකන්නේ නැතුව මේ පින්කම ලස්සනට කරගන්නට අද උදෑසන ඉඳලම මේ ස්ථානය වෙන් කරවා ගන්නට යෙදුණා. ඉතින් හරිම ලස්සන උත්කර්ෂවත් වැඩසටහනක්. මෙවර වෙසක් පොහොය නිමිති කරගෙන අපේ විජේවංශ ස්වාමින් වහන්සේ තම දායක පිරිස සමග උන්වහන්සේගේ ගුරු දේවෝත්තමයාණන් වහන්සේ ලංකාවේ වැඩ ඉන්න උන්වහන්සේගේ මඟ පෙන්වීම ආශිර්වාදය උපදෙස් ඇතුව ඒ වගේම අපේ විජේවංශ සායන් වහන්සේට ලොකුම හයිය අපේ සහෝදර සුදම්ම සායන් වහන්සේනේ ලොකු ශක්තියක් වෙනවා. සහෝදරයෙක් ලෙස පැවිදි සහෝදරයෙක් ලෙස බොහෝම ශක්තියක් දෙනවා අපේ ස්වාමින් වහන්සේට. ඉතින් ඒ සියලුම උපකාර එක්ක ලස්සන පින්කමක් සූදානම් කරලා තියෙනවා. ඉතින් උන්වහන්සේත් දැන් අවුරුදු 2කට කිට්ටුයි මේ රටට වැඩම කරලා තරුණ හාමුදුරුවෝ. හැබැයි ඉතින් හරි දක්ෂකම් ගොඩක් තියෙන හාමුදුරුවෝ. ගොඩාක් දක්ෂකම් තියෙනවා. උන්වහන්සේ උපාධිධරයෙක් බෞද්ධ පාලි බුද්ධ ශ්‍රාවක විශ්වවිද්‍යාලේ මනෝවිද්‍යාව ගැන ඇත්තටම මට පුදුමයි. උන්වහන්සේගෙන් මීට වඩා විශාල මෙහෙවරක් කරගන්න පුළුවන්. මොකද උන්වහන්සේ මනෝවිද්‍යාව සහ මනෝ උපදේශනය පිළිබඳව මානසික ගැටලු වලට විද්‍යාත්මක විසඳුම් දෙන්න ධර්මයට අනුගතව නමුත් විද්‍යාත්මක ඥානයත් එක්ක හොඳ දැනුමක් තියෙන දැනුගත් සායන්හන්සේ කෙනෙක්. ඒ විතරකුත් නෙමෙයි මම මේ ඊයේ පෙරේද දැනගත්තේ මේ කේන්දර බලන්නත් එක්ස්පර්ට් කෙනෙක් කියලා. නේද? කතා කර විස්තර ආගිය තොරතුරු කතා කරනකොට මොනවද තව ඉගෙනගෙන තියෙන්නේ කියලා නක්ෂත්‍රය පිළිබඳව. මම නම් සත 5ක දෙයක් දන්නේ නැහැ ඒක ගැන. නමුත් උන්වහන්සේ ඒ පිළිබඳවත් විශේෂ අධ්‍යයනයක් කරලා තියෙනවා. හොඳ දැනුගත්කමක් ඒ පිළිබඳවත් අපේ පැරණි හාමුදුරුලා ඒ විෂයනුත් ඉගෙනගෙන තිබුණා. උන්වහන්සේත්
ඒ විෂය බොහෝම ඉහළට හදාරලා හොඳ දැනුමක් ඇතුව ඉන්නවා ඒ විෂයනොත්. ඒ වගේම මේ රටට ඇවිල්ලා තරුණ හාමුදුරු කෙනෙක් ලෙස තමන්ගේ මහානකමේ ගරුත්වය හොඳට ආරක්ෂා කරගෙන දැන් ඔයත් අවුරුද්දක් කමාරක් තිස්සේ හාමුදුරුවොත් එක හිටියනේ නේද? ඇඟිලි දික් කරන්න දෙයක් නෑනේ. බොහොම වැදගත් විදියට මහානකම ආරක්ෂා කරගෙන පැවිද්දෙක් ලෙස උන්වහන්සේ වීර්යයෙන් ජපන් භාෂාවත් ඉගෙන ගනිමින් මේ දවස්වල මගේ අමතර සෙන්සේ උන්වහන්සේ හැමදාම රැට පාඩමක් කියලා දෙනවා මට. මම ජපන් භාෂාව ඉගෙන ගන්න නිසා උන්වහන්සේ අඩුම විනාඩි 45ක්වත් මට උගන්වනවා. උන්වහන්සේ ඉගෙනගත්තු දේවල් මට තේරෙන්නේ නැති දේවල් මම උන්වහන්සේට කතා කර අහගන්නවා. ඉතින් ලොකු මෙහෙවරක් සිද්ධ කරන අනාගතයටත් ලොකු මෙහෙවරක් සිද්ධ කරන්න හයිය තියෙන සහ ගොඩක් තව වයස තියෙනනේ අපිට වඩා බොහෝම බාල තරුණ හාමුදුරුවෝ. ඉතින් අපි සතුටු වෙනවා උන්වහන්සේගේ මේ උතුම් කටයුතු වලට අපිට අපේ දායකත්වය දෙන්න ලැබීම ගැන. අපි තාම සතුටු වෙනවා. මා කියලා තියෙන්නේ මේ රටේ වැඩ ඉන්න කාල පරිච්ඡේදය තුල ඕනෑම උපකාරයක් ශාසනිකව කොමගයා අනදමෙත් විහාරස්ථානයේ දියුණුව වෙනුවෙන් ඉල්ලන්න ඕනෙම උපකාරයක් අපි ඒ වෙනුවෙන් උන්වහන්සේට සිද්ධ කරනවා කියලා. මොකද අපිට ලොකු දෙයක් තරුණ සායනහන්සේලා ඇවිල්ලා මෙහි සිවුරු අතාරින්නේ නැතුව නේ සිවුරේ ගරුත්වය රැකගෙන මහානකම රැකගෙන වඳින්න පුළුවන් විදියට ගිහියන්ට වැදගත් විදියට වැඩ ඉඳිමින් හොඳ කල්යාණ මිත්‍ර සායනහන්සේලා ඇසුරු කරගෙන මේ කටයුතු කරන එක. ඉතින් අපි හරි සතුටුයි මේ ස්ථානේ දියුණුව. හැබැයි මං විශ්වාස කරන එක දෙයක් තමයි කුමගය පන්සල එතන තවම ඉන්නේ කුලියටනේ වගේනේ නේද? ඔයත්තන්ට දැන් කාලය ඇවිල්ලා තියෙනවා සායනහන්සේත් මුල් කරගෙන තමන්ගේම ස්ථානයක් ආරම්භ කරන්න. කාලය ඇවිල්ලා තියෙනවා. මොකද උන්වහන්සේටත් දැන් ජපන් බසින් කතා කරන්න එහෙමත් පුළුවන්. භාෂා දෙකෙන්ම වැඩ කරන්නත් පුළුවන්. උන්වහන්සේ බොහොම ස්ථාවරව අපිට පෙන්වලා තියෙනවා ශාසනික ජීවිතයක් මයි මෙහි ගත කරන්න කියලා. ඉතින් අපිට උන්වහන්සේත් එක්ක මේ පළාතේ ස්ථාවර විහාරස්ථානයක් ආරම්භ කරන්නට මං හිතනවා ඔයත් උද්‍යෝගිමත් වෙන්න දැන් හොඳ කාලය ඇවිල්ලා තියෙනවා කියලා. හොඳ කාලය ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි සතුටුයි අද වෙසක් පින්කමට විශාල පිරිසක් මේ පවතින වසංගත තත්ත්වය නොසලකානේ බොහෝම සතුටින් ඇවිල්ලා 40ක් විතර සිලුත් ගත්තා නේද? ඒක ලොකු දෙයක්. මහත්තුරු ගොඩක් සිල් ගත්තා. උපාසිකාවොත් ඒ වගේම අපේ පුංචි දරුවෝ කීප දෙනෙකුත් සිල් සමාදන් වුණා. අනිත් අය වෙලාවට ධර්මදේශනාව ශ්‍රවණය කරන්නට බොහොම ශ්‍රද්ධාවෙන් පැමිණිලා ඉන්නවා. ඉතින් මෙතන ඉඳලා මම මගේ ධර්ම මාතෘකාවට යනවා. අද කතා කරන්නේ සාරය අසාරය අඳුනාගෙන කටයුතු කිරීම ගැන. අපේ බුදුරජාණන් වහන්සේ වදාලා සාරංච සාරතෝ ඤත්වා යම් කිසි කෙනෙක් සරුදේ සරු විදියට සලකනවා නම් අසාරංච අසාරතෝ නිසරුදේ නිසරු විදියට සලකනවා නම් තේසාරං අධිගච්ඡanti සම්මා සංකප්ප ගෝචරං. ඒ වගේ අය සාර්ථකත්වයට නැත්තම් සාරවත් භාවයටම ඉහළම අධිගමයන්ටම ඒ අය පත් වෙනවා කියලා. මොකද ඒ අය පිහිටා සිටින නිවැරදි දැක්ම සහ නිවැරදි සංකල්ප නිසානේ. නිවැරදි දැක්මක නිවැරදි සංකල්පවල පිහිටා සිටින නිසා. එතකොට අපිට අපේ ජීවිතේ ලෞකික අරමුණු ජය ගන්නත් අපේ ජීවිතේ ලෝකෝත්තර ආධ්‍යාත්මික අරමුණු ජය ගන්නත් තාම වැදගත් දෙයක් තමයි සරුදේ සරු විදියට දකින්න අපි පුරුදු වීම, පුහුණු වීම. හරි දේ හරි විදියට දකින්න පුහුණු වීම. නිසරු දේ නිසරු විදියට දකින්න අපි පෙළඹෙන එක. අසාර දේ අසාර විදියට දකිමින්, වැරදි දේ වැරදි විදියට දකිමින් කටයුතු කරන්න තරම් හික්මීමක් අපේ මනසේ අපි ඇති කරගත්තොතින් ඒ අපේ ජීවිතවල සාර්ථකත්වයට උදව්වක් වෙනවා. හැබැයි අපිට
බාධා දෙකක් තියෙනවා සරුදේ සරු විදියට දකින්න බැරි. නිසරුදේ නිසරු විදියට දකින්න බැරි එතනදී අපි අසමර්ථ වෙන ප්‍රධාන බාධා දෙකක් තියෙනවා. එකක් බාහිර බාධා. ඊළඟට ලොකුම බාධකය එන්නේ කොතනින්ද? අභ්‍යන්තරික බාධා. සරුදේ සරු විදියට දකින්ට අපිට ඉඩ ලැබෙන්නේ නැති අපිට අවස්ථාව අඩු වෙන ප්‍රධානම බාධාව මානසික බාධාවක්. හැබැයි බාහිර බාධාත් තියෙනවා. අපි මුලින් බාහිර බාධා ගැන කතා කරොත් දැන් අපි මේ ගත කරමින් ඉන්න අපි මේ ජීවත් වෙමින් ඉන්න ලෝකය අපි මුල් අවුරුදු 10 ගත කරපු ලෝකයට වඩා ගොඩක් වෙනස් වෙලාද නැත්? අවුරුදු 40 පැනපු අයට තේරෙනවා අපි ළමා කාලේ දැක්ක ලංකාවවත් ලෝකයවත් නෙමෙයි අද ගොඩාක් ලෝකයේ රටාව ස්වභාවය වෙනස් වෙලා. ගොඩාක් දේවල්. බොහොම හිස් දේවල්, බොල් දේවල්, නිසරු දේවල් ගොඩාක් බලවත් වෙලා පේනවානේ සමාජයේ. තාම වටින හරවත් දේවල් සමාජය තුළ ප්‍රතික්ෂේප වෙමින් යමින් තියෙනවා. මේ 90 දශකයෙන් පසුව උදා වෙනනේ 90 2010 නේද? 2010 2020 මේ 30 අවුරුද්ද ලෝකයේම සරුදේ සහ නිසරුදේ මොකක්ද කියලා තේරුම් ගන්නට දුෂ්කර වෙච්ච අවධියක් කිව්වොත් ඊටාම නිවැරදි. හරිම දුෂ්කරයි. අපි පුංචි කාලේ මෙච්චර දුෂ්කර නෑ හොඳ නරක අඳුන ගන්න එක. යහපත අඳුන ගන්න එක. සරුදේ නිසරුදේ අඳුන ගන්න එක. හරවත් නැති දේ අඳුන ගන්න එක. ඇතුලේ අරටුවක් තියෙන දේ සහ බොල් දේ අඳුන ගන්න එකනේ. අද ගොඩක් වෙලාවට අපි දිගු කාලයක් ගිහිල්ලා තමයි දැනගන්නේ අපි මෙච්චර කාලයක් වැඳලා තියෙන්නේ ගල් පිළිමයක් කියලා හිතාගෙන බොල් පිළිමයකටයි කියලානේ. ගොඩක් කල් යනවා ඒ වඳුන ගන්න. දැන් මීට දශක දෙක තුනකට කලින් එච්චර දුෂ්කර නැහැ. මිනිස්සුන්ගේ නරකත් බොහොම ප්‍රකටව පෙනුණා. හොඳත් බොහොම ප්‍රකටව පෙනුණා. ඒක හරියටම මේ පැහැදිලි වුණා. නමුත් අද හොඳ නරක හරවත් නැති හරවත් මේවා තෝරගන්න බෑ. හරියට අර කොසල් රජුරුව දැක්ක සිහින යථාර්ථයක් වෙන කාලේ වගේ මේ කාලයනේ. කොසල් රජුරුව දැක්කන එක හීනයක් ලබු කබල් යට යනවා තිරුවානාගල් ගල් කැට උඩ එනවා. කැට කැබිලිති ඒවා උඩ එනවා. දැන් වෙන්න ඕන මොකද්ද? වෙන්න ඕන දේ තමයි ලබු කැට මතුවෙලා ඇවිල්ලා ලබු කබල් මතුවෙලා ඇවිල්ලා ගල් ගෙඩි යට යන්න ඕනේ. නමුත් රජ්ජුරුවෝ හීනෙන් දකිනවා ගල් ගෙඩි උඩ පාවි යනවා. ලබු කබල් ටික ඔක්කොම යට යනවා. භාග්‍යවතුන් වහන්සේ ගාවට ඇවිල්ලා ඇහුවා ස්වාමීනි මම මේ වගේ හීනයක් දැක්කා. මොකද්ද මේකේ තේරුම කියලා. එතුමා බය වෙලා ඉන්නේ. රජාලා ඉතින් හීනයක් දැක්කන් හිතෙන්නේ පුටුව ගහලා යන්න හදනවා කියලානේ. ඉතින් බය වෙලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මේ වගේ පුදුම හීනයක් දැක්කා. මේ ලබු කබල් මේ යට යනවා ගල් පාවෙනවා මොකක් හරි මට බරපතල ප්‍රශ්නයක්ද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා නෑ ඕක දැන් වෙන එකක් නෙමෙයි ඕක මතු අනාගතේ වෙන දෙයක්. හරවද්දේ හරියට ගල් ගෙඩි වගේ බර දේවල්, හරයක් ඇති දේවල්, සාරයක් ඇති දේවල් ඔක්කොම ගහගෙන යන නිකම් බොල් දේවල් වගේ ස්ථාවරව සිටින්නේ නැති, තහවුරු වෙන්නේ නැති යුගයක් එනවා. නිසරු දේවල්
හරි වටින උතුම් ඉහළ ප්‍රබල මහා අගයක් සහිත දේවල් ලෙස මතු එකැන ස්ථාවර වෙලා සමාජ බහුතරයක් පිළිගන්න දේවල් බවට පත්වෙලා තියෙන යුගය එනවා. අනාගතේ මං හිතනවා භාග්‍යවතුන් වහන්සේ පිරිනුවම් පාලා අවුරුදු 2500 ගණනක් ඉක්මනකොට බුදුහාමුදුරුවෝ වදාළ ඒ අනාගතය දැන් වර්තමානය බවට පත් වෙලාද නැද්ද? පත් වෙලා අපි ඒවා හැට ටිකක් පේනවා නේද? ඒවා අපේ ඇස්වලට ටිකක් පෙනෙමින් තිබෙනවා. ඒකයි අපේ දරුවෝ පව අතරමං වෙන්නේ. හරි දේ මොකද්ද වැරදි දේ මොකද්ද කියලා අඳුන ගන්න බැරුව. ඇත්තටම මේ තත්ත්වය ඇතුලේ දැන් ගොඩක් අය ඊළඟ මේ වර්තමාන પરම්පරාවට දොස් නගනවා, දරුවන්ට දොස් නගනවා හොඳ නරක තෝරගන්න දන්නේ නැහැ කියලා. හොඳ නරක තෝරගන්න එක හරි අමාරුයි. එයි කියනවා නම් ඊටාම හිස් දේවල් හරි හරවත් දේවල් ලෙස සමාජෙ බලවත් වෙලා ඉවරයි. ස්ථාවර වෙලා ඉවරයි. මතු වෙලා ඉවරයි. ළමයින්ට හරි දුෂ්කරයි දැන්. ඊළඟට ඊටාම වටින දේවල්, හරවත් දේවල්, අගයක් සහිත දේවල් මොකද වෙමින් තියෙන්නේ? සත්ත පහකට ගණන් ගන්නේ නැතුව, කවුරුක්වත් වටිනකම දෙන්නේ නැතුව, සලකන්නේ නැතුව පැත්තකට විසික වෙමින් යමින් තියෙනවා. මේ ඛේද වාචකයේ තියෙද්දි උපදින දරුවෝ හරි අභියෝගයකට මුහුණ දෙනවා. මෙවැනි සමාජයක මොකද පෙත්ත ගැහුවා වගේ හොඳයි නරකයි වෙන් කරන්න පුළුවන් කාලෙක නෙමෙයි මේ අපි කවුරු ජීවත් වෙන විශේෂයෙන් අපිටත් වඩා අපි නම් අඩුම මේකේ දෙපැත්තම දැක්කයනේ. අවුරුදු 35 40 පැන්න අය අඩුම මේක දෙපැත්තම දැක්කා. ඒ බොහෝම සරලව ඕන දෙයක් වටහා ගන්න පුළුවන් යුගෙත් දැක්කා. ඒ වගේම දැන් අපි අනිත් එකක් දකිනවා අතිශයින් සංකීර්ණනේ. හොඳ මොකද්ද නරක මොකද්ද කියලා අඳුන ගන්න බැරි තරම් විවිධත්වයකින් යුක්ත සමාජයක් දැන් අපි දකිනවා. නමුත් දැන් මේ 2010න් පස්සේ ඉපදිච්ච දරුවෝ විශාල අභියෝගයකින් විශාල අභියෝගයක. දැන් ඒ වගේ සමාජ රටාවක් අවුරුදු 2500කට කලින් දැක්ක හීනයක කතා කරපු දේවල් අද යථාර්ථයක් වෙමින් තියෙනවා. තව එකක් දැක්කා. හීන 16ක් මම එකක් දෙකක් කියනවා මේක තේරුම් ගන්න ලෙසින්. ඒ හීනේ තිබුණේ මෙහෙමයි. මැඩියෝ ගෙම්බෝ පන්නගෙන යනවා කාගේ පස්සේද? නයින්ගේ පස්සේ. නයි දුවනවා නයි ඇදලා වේගෙන් පැනලා යනවා පන්නන් යන්නේ ගෙම්බෝ. ඉතින් ගෙම්බෝ පන්නගෙන ගිහිල්ලා අල්ලගත්තු නයි ගෙම්බෝ අල්ලගෙන කනවා මුරු ගගා කියලා රජුරෝ කියනවා. මම දැක්ක ස්වාමීනි ගෙම්බෝ මේ මැඩියෝ ඇවිල්ලා නයි අල්ලගෙන කනවා. ඒ වගේ හීනයක් මම දැක්ක කියලා එතුමා බයෙන් ඇවිල්ලා කියනවා එතුමා දැක්ක තව හීනයක් විදිහට. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒත් මේ සාරය අසාරය සම්බන්ධ ප්‍රශ්නයම තමයි. බලවත් වෙන්න ඕන අය දුබල වෙනවා. දුබල අය මොකක් වෙනවද? බලවත් වෙනවා. දැන් මේ පුදුමේ කියන්නේ හීනේ නෙමෙයි. ඇත්තටම මං වීඩියෝස් දැකලා තියෙනවා මේ YouTube එකේ එහෙම ගෙම්බෝ නයි කනේවා. ඒ කියන්නේ නයා තමයි මේ පරාජිතයා දැන්. ඒ කියන්නේ ආහාර දාමේ මට වැඩක් නැහැ කියලා කාලා දාන්න නැතිනේ. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අර අපිට උගන්නපු ආහාර දාමේ තියෙන ඕකේ අනිත් පැත්තනේ නේද? නයාගේ ආහාරය බවට ගෙම්බපත් වෙන එකනේ අපිට ඉගැන්වෙන්නේ. ඒක නෙමෙයි. ගෙම්බගේ ආහාරය නයා වෙනවා. එච්චරටම සත්ව ලෝකේ පවා වෙනස් වෙලාද නැත්? වෙනස් වෙලා. ගොඩක් වෙනස් වෙලා මේ ලෝකය. ඒකයි මම ඔබට කිව්වේ බාහිර ලොකු අර්බුදයක් තියෙනවා. සාරය අසාරය තෝරගන්න දුෂ්කරතා අපිට. බාහිර
එළිය ලොකු අර්බුදයක් තියෙනවා. ලේසි නෑ හරි දේ වැරදි දේ තෝරන එක දැන්. හොඳ නරක තෝරන එක. අර්ථවත් දේ අරුත් සුන්දේ තෝරන එක ලේසි නෑ. ඒ මොකද හේතුව එච්චරටම බලවත්. නිකන් මෙහෙනම් එහෙම මට දැනිලා නෑ ලංකාවේදී එහෙම අම්බයක් තෝරගන්න එක පවා අමාරුයිනේ හරියට. ගස් ලැබු ගෙඩියක් නෑ. ගස් ලැබු ගෙඩියක් තෝරගන්න එක තමයි. ඇයි කියනවා නම් ඉදුණු වගේ පේන අමු ඒව තියෙනකොට. මම එකපාරක් මේ කොළඹ ගියපු වෙලාවක අතුරුගිරියේ මගේ සේනාසනයේට වඩින ගමන් ආරණ්‍යකේතනයේට පැලවත්ත හන්දියේ ලොරියක් නවත්තලා තිබුණා ගස් ලැබු විකුණන. මම වාහනේ ළමයාට කිව්වා පොඩ්ඩක් අපි පළතුරු අරන් යම් මෙතන හොඳ ගස් ලැබු තියෙනවා වගේ කියලා. ඉතින් නවත්තලා මේ බලලා බැලුවම ඔක්කොම ලස්සනට කහ පාටට හොඳට තියෙනවා. ඉතින් මම මේ මුදලාලිට කිව්වා එහෙනම් දානෙට මේ ගන්න පුළුවන් හොඳ ගස් ලැබු ගෙඩියක් දෙන්න කියලා. ඒ මිනිස්සයාත් ආන්දරනේ මෙන්න මේක නම් දානෙට හෙටට ගන්න පුළුවන් නම්බර් 1යි කියලා මිනිස්සයා දුන්නා. ඉතින් මං ඊට පහුවෙනිදා පළමුවෙන්ම ගස් ලැබු ගෙඩිය අල්ලලා බැලුවා දැන් හොඳ ගානට ඇති කියලා. මොන මේ බුවට එබෙන්නේ ඒක. හැබැයි උන්ටට තියෙන පාටට. අන්තිමට දවස් 5-6ක් තිස්සේ ওই විදියට ඔකේ ඉදිලද කියලා බලන්නම ඔබලා කුණු වෙන්න ගත්තා දැන්. ඒ කියන්නේ ඒකේ උනේ මේ එක බැලුමට ඉදිලා. ඒ වුණාට ඒක කෘත්‍රිමව කරපු එක. කෘත්‍රිමව එක කරලා තියෙන එක හරියට ඉදිලා නෙමෙයි ඇතුලෙන් අමුයි එක. පේනවා ඉදිලා වගේ. කියන්නේ ඉදුණු වගේ පේන ඒවට කොච්චර අපි රැවටෙනවද ඉදිලා කියලා. ඉදුණු වගේ පේනවා. අන්තිමට ඒ ගස් ලැබු ගෙඩිය කන්නේම නැතුව විසි කරා. ඔහොම අඹ තියෙනවානේ ගස් ලැබු තියෙනවා. ඉදුණු වගේ පේන අමු. ඒක රම්බ සූත්‍රෙත් භාග්‍යවතුන් වහන්සේ වදාළනේ අංගුත්තර චතුක්ක නිපාතේ. අඹ උපමා කරගෙන වදාළ දේශනාවක් තියෙන්නේ. ඉදුණු වගේ පේන අමු අඹ තියෙනවා. අමු වගේ පේන ඉදුණු අඹ තියෙනවා. අමු වගේ පේන අමු අඹ තියෙනවා. ඉදුණු වගේම පේන ඉදුණු අඹ තියෙනවා. අඹ උපමා කරගෙන වදාළ ඒ වගේම මිනිස්සුත් ඉන්නවා. මේ ලෝකේ පුද්ගලයොත් ඉන්නවා. හරිම සාරවත් හරවත් ගුණවත් නැනවත් සිල්වත් වගේ පේන මේ ලෝකේ දෙයක් නැති අය ඉන්නවා. වගේ පේනවා. පේනවා උනාට මුකුත් නැහැ. හරියට මොන වගේද? ඉදුණු වගේ පේන අමු අඹ වගේ. ඉදුණු වගේ පේන අමු ගස් ලැබු වගේ. ඊළඟට අමු වගේ පේන ඉදුණු අඹ. එහෙමත් තියෙන බව භාග්‍යවතුන් වහන්සේ වදාළා. අඹ උපමාවේදී බැලුමට සීලයක් පේන්නෙත් නැහැ ගුණයක් පේන්නෙත් නැහැ. hina වෙමින් දඟලමින් උඩ පනිමින් හරි විනෝදෙන් වගේ ඉන්නවා පේන්නේ. බැලුමට දකින්න ඕන කෙනෙක් කියන්නේ හරි සෙල්ලක්කාරයි වගේ. කිසි විනයක් නැහැ වගේ හැදියාවක් නැහැ වගේ. හැබැයි සිතින් කයින් වචනයෙන් කිසිම වැරද්දක් කරන්නේ නැහැ. දස අකුසල් කරන්නේ නැහැ. හොඳට ගුණධර්ම රැකගෙන හරිම වටින වැදගත් උතුම් ජීවිත ගෙවලා පේන්නේ. මොන වගේද? අමු වගේ පේන ඉදුණු අඹ. ඇතුලෙන් ඉදිලා. හැබැයි එළියට අමු. ඊළඟ අය අමු වගේ පේන අමු අඹ. ඒ කියන්නේ පේන්නෙත් අමුයි වගේ තමයි. කපල බැලුවනොත් අමුයි. ඒවා ඉතින් අඹ අච්චාරු දාන්න හොඳයි. අඹ නේද? අඹ පළතුරු අර එහෙම කන්න බෑ. අඹ අච්චාරු කන්න වගේ පුළුවන් එහෙම. ඒ අඹ එහෙම ඒක අමුයි. ඇතුලෙනුත් අමුයි. එළියටත් අමුයි. ඉඳලා හිටලා අඹ දැන් තියෙනවා මොකද්ද? ඉදුණු බව පේනවා. ඇත්තටමත් ඉදිලා. මේ ලෝකයේ ඉන්න මනුෂ්‍යයා ඔය වගේ ස්වභාව නෙමෙයිද? ඔය වගේ ස්වභාව. ඒ කියන්නේ අපි
ඇත්තටම කියනවා නම් සාරයාසාරය තෝරා ගැනීමේදී අපිට තියෙන ලොකු අභියෝගයක් තමයි පේන දේට වඩා ඇත්ත වෙනස් වීමනේ. පේන දේට වඩා ඇත්ත ගොඩක් වෙනස් වීම. ඒ හින්දා අපි අන්තිම වටින මිනිස්සු තාම උසස් උතුම් මිනිස්සු අපි අහිමි කරගෙනත් තියනවද නැත්? තියෙනවා. මොකද අපි මතු පිටින් බලලා මතු පිටින් බලලා සාරයාසාරි කියන පේන්නද කනත් විදලා කරබුකුත් දාලා කොණ්ඩෙත් වවලා පාච්චෙකුත් කොටලා ඔය කොටස් ටිකෙන් මැන්න ගමන් අපි අනිකාගේ අභ්‍යන්තරය දකිනවද? දකින්නේ නැහැ. අපි වහාම අපේ අර මූලික නිර්ණායකවලම අයහපත් මිනිස්සෙක් කරනවා. හැබැයි එවැනි චරිතයක් තුලත් මහා ආධ්‍යාත්මික ගුණ වගාවක් සහිත පුද්ගලයෙක් ඉන්න පුළුවනිද බැරිද? ඉන්න පුළුවන්. ඉන්න පුළුවන්. අපි රැවටෙන ගොඩක් වෙලාවට එහෙමයි නෑ කියලා. ඒකනේ සමහර අය අතෑරුණාට පස්සේ ගොඩක් අය විඳවන්නේ නේ. ගොඩක් අය විඳවන සමහර අය අතෑරුණාට පස්සේ. සමහර අය මිය ගියාට පස්සේ මට තේරුම් ගන්න බැරි වුණා මුලින් කියලා. විඳවනවා. ඉන්නකම්ම පේන්නේ නැහැ. ඊළඟට අපි හරි උතුම් ශ්‍රේෂ්ඨ මහා වටින අය කියලා ඕන තරම් අමු පල් හොරුන්ටත් රැවටිලා තියෙද නැත්ද? රැවටිලා තියෙන. හරිම කට කෛරා ටිකයින්ට අපි ඕනි තරම් රැවටිලා තියෙනවා. මොකද ඉතින් පටන් ගන්නෙම නමෝ බුද්ධාය ගාගෙනනේ. තෙරුවන් සරණයි ගාලා අදින ඇදිල්ලට ඉතින් අපි බය වෙනවා. අපි හිතනවා අම්මෝ බෞද්ධකම ඇති නේ. ආයේ බය වෙන්න දෙයක් නැහැ කියලා. ඉතින් 100න් 100 නෙමෙයි 100න් 200ක් පුළුවන් නම් ලකුණුත් දීලා නේ. අන්න නියම බෞද්ධයෝ කියලා හොඳට රැවටිලා අන්තිමට අපිව රවුම් ගානක් අරන් ගිහිල්ලා අතාරිනකන් අපි දන්නෙත් නෑ අපිට මොකද කරලා තියෙන්නේ කියලා. අපිව විකුණලා වෙන්දේසි කළා. කොයි යන්නේ. මොකද අර වචන වලින් මිනිස්සු රැවටිලා දැන් ලස්සනට මේ ලෝකේ කෙරෙනවද නැද්ද? කෙරෙනවා. ඒකයි මං කිව්වේ එළියේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. සාරුදේ මොකද්ද? නිසරුදේ මොකද්ද? හරි මිනිහා කවුද? වැරදි මිනිහා කවුද? ලේසි නෑ. ලේසි නෑ. මොකද මේ කළු සුදු කියලා වෙන් කරන්න බෑ දැන් කවුරු. එච්චරටම කෙලෙස් සහිත සත්වයා වෙනස් හැසිරීම් රටා සහිතයිද නැද්ද? සහිතයි. වෙනස් හැසිරීම් රටා සහිතයි. ඒ කෙලෙස් සහිත සත්වයෙකු නම් කොයි කාලේ වුණත් ඔය වගේ විවිධ රූප එයා පෙන්වන්න පුළුවන්. එයාගේ ස්වභාවයන් මනුෂ්‍යයාගේ නම් ස්වභාවයන් මතුවෙන්නේ එයා මූණ දෙන අත්දැකීම් නැත්නම් ඒ පරිසරයේදී. ඒ කියන්නේ ඇත්ත මිනිස්සු මතුවෙන්නේ ඒ අරමුණු එයා ඉස්සරහට එනකොට. එතකන් එයා දන්නෙත් නෑ එයාගේ ඇතුලේ මෙහෙම රූපෙකුත් තිබිලා කියලා. එච්චරටම කෙලස් දැඩි ලෙස යටපත් වෙලා තියෙන යුගත් අපේ ජීවිතේ තියෙද නැද්ද? තියෙනවා. අපේ ජීවිතේ තියෙනවා දැඩි ලෙස කෙලස් යටපත් වෙලා. එතකොට අපි හිතනවා දැන් නම් මේ වගේ නරක ගති මගේ ගාව එකක්වත් නැද්ද කොහෙදයි කියලා. අපි හිතනවා එහෙම. එකක්වත් නැද්ද කොහෙදයි. මොකද දීර්ඝ කාලයකට ඒවා මතුවෙන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න. සමහර කෙලෙස් තියෙනවා අවදි වෙන්නේ ඒ අදාළ අරමුණ හම්බුනාම විතරයි. ඒ පරිසරයේදී තමයි ඇත්ත මනුස්සයා මතුවෙන්නේ. ඒ නිසා සරු නිසරු තෝරන එක, හොඳ මිනිස්සු නරක මිනිස්සු තෝරන එක ඒක ලේසි වැඩක්ද? ලේසි නෑ. හරිම දුෂ්කරයි. හරිම දුෂ්කරයි. වෙලාව ආවන් තමයි ගොඩාක් දේවල් අපේ මතුවෙන. එතකන් ඔය තියෙනවා. එතකන් එහෙම සිතුවිලි නෑ වගේ පවතිනවා. ඒකයි අපි ගොඩක් අයට රැවටෙන්නේ. ගොඩක් අයට රැවටෙන්නේ ඒකයි. ගොඩක් තැන්වලට රැවටෙන්නේ ඒකයි.
ගොඩක් දේවල් වලට රැවටෙන එකයි අපි. ඒ කියන්නේ එයාට එහෙම ඉන්න පුළුවන්කම ලැබිලා තියෙන දිගු කාලයක්. මොකද හේතුව එයා ඇවිස්සෙන මට්ටමේ අරමුණක් එයා ඉස්සරහට ආවේ නැති නිසා. මම මේ කාරණා ඔබට කියලා දෙන්නේ අනිත් අය ගැන නිගමනවලට එන්න නෙමෙයි. මේ කාරණා ඔබත් එක්ක සාකච්ඡා කරන්නේ මොකකටද? තමන් ගැන යම් කිසි ආකාරයකට අවබෝධයක් ඇති කරගන්න. නැත්නම් මේ උපමා මේ දේවල් අහනකොට ගොඩාක් වෙලාවට අපේ ඔළුව යනවා අරයා වගේ, අරයා ගැනමයි ඔය නම් කියන්නේ. නේද? අර જાති අඹයක් තමයි අහවලා නම්. ගෙදර ඉන්න අය ගැන හිතනවා, යාළුවෝ ගැන හිතනවා, කොම්පැනි අය ගැන හිතනවා. නෑ. එක්කෙනෙක්ක් ගැන වැඩක් නැහැ හිතලා. කවුරු ගැනද හිතන්න ඕන? තමන් ගැන. බුදුහාමුදුරුවෝ බද්දවග්ගිය කුමාරවරුන්ට වදාලේ අනුන් ගැන හොය හොයා බල බලා තොරතුරු විපරම් කර කර ඉන්නද තමන් ගැන සොයා බලන්නද? තමන් ගැන සොයා බලන්නනේ. තමන් ගැන. අපි මේ කරන ධර්ම සාකච්ඡා ඇතුලේ, මේ දේශනා ඇතුලේ අපි නිරීක්ෂණය කරන්න ඕන මම කොතනද? මම මගේ පේන දේද ඇත්ත නැත්තම් ඊට වඩා ඇත්තක් මගේ ගාව තියෙද? මම මා දකින්නේ නැති තාක්කල් මා හෝ ඔබ මේ බුදුරජාණන් වහන්සේ පත්වෙච්ච උතුම් සැනසීමට පත් වෙන්නේ නෑ. අපි දකින්න ඕන. උන්වහන්සේ බුද්ධත්වයට පත් වුණේ තමන් දැකලානේ. තමන් දකිනකොට ලෝකය දකින්නවද නැද්ද? ලෝකය දකිනවා. ලෝකය දකිනවා. ඉමස්මින් කාය මත්තේ කලෙබරේ ලෝකම් පඤ්ඤාපේමිනේ. මේ බඹයක් පමණ වූ තමන්ගේ සිරුර යම් කිසි කෙනෙක් හරියටම ඒ ඇසුරේ සිද්ධ වෙන ස්කන්ධ ධාතු ආයතන මේ සියල්ලම වෙන දේවල් ටික මේ රටාව දකිනවා නම් එයා ලෝකෙම දැක්ක කෙනෙක්. අර රෝහිතස්ස දිව්‍ය පුත්‍රයාට එහෙම නේද? කියලා දෙන්නේ භාග්‍යවතුන් වහන්සේ කොහේ ගියත් අගමුල් හොයන්න බෑ. තමන් තුලින් තමයි දකින්න ඕනේ. තමන් තුලින් යථාර්ථය දකින්න ඕනේ. ඒ නිසා මම මේ කතා කරන දහම් මාතෘකාවෙත් මේ කතා කරන හැම දෙයක්ම මම යෝජනා කරනවා තමන්ගේ ගාව තියෙද බලන්න. නම් මේ දේශනාව කරන ගමම්ම මා දකින්න. මගේ ගාව තියෙනවා. මගේ ගාව තියෙන දේ. ඔබ මේ දේශනාව අහන ගමන් දකින්න ඕනි කවුද? ඔබ දකින්න ඕන. තමන්ව දකින්න ඕන. ඔබ ගාව තියෙන දේ. දැන් අපිට සාරය අසාරය තෝරගන්න තියෙන එකම බාධාව බාහිර එකද? නෑ. ඒක එක බාධාවක් විතරයි. මේ බාහිර පවතින රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශවල තියෙන විවිධ බව, සංකීර්ණ බව අපිට ඇත්ත ඇති සැටියෙන් දකින්න බැරි කරලා තියෙනවා. ඒක හරිනේ නේ. ඒක හරි. දැන් මේ රට ඔය මේකප් වලට එහෙම පුදුම මේ ජනප්‍රිය බොහොම උද්‍යෝගයක් තියෙන රටක් නේ නේද? මේ රට ගත්තොත්. ඉතින් වයසක ආච්චි අම්මා කෙනෙකුට උනත් හරිම තරුණ විදියට ඒ රූපලාවන්‍ය කටයුතු වලින් ඉන්න පුළුවන්. ඒ ඔක්කොම මායාවන්ද නැත්? මායාවන්. මතු පිටින් බලන කෙනෙක් ඇස් රවට්ට ගන්න තියෙන ඉඩකඩ වැඩි. මොකද එච්චරටම රවට්ටන්න පුළුවන් විදියටම දේවල් නිර්මාණය වෙලා තියෙනවා. මේ ලෝකයේ ඔය ශේෂ්ත්‍රයේ ඉහළම ප්‍රවීණත්වයට ගියපු කෙනෙක් ලියපු සටහන් කීපයක් මා පහුගිය දිනක කියුවා. ඇය කියනවා ඒ කියන්නේ ඒ ශේෂ්ත්‍රයේ බොහොම වයෝවෘද්ධ තත්ත්වයට ගියපු මේ ශේෂ්ත්‍රයේ ආරම්භක මේ රූපලාවන්‍ය ඔය ඒ ශේෂ්ත්‍රයේ උඩටම ගියපු කෙනෙක්. එයා කියනවා කෙනෙකුට ඇත්තටම ලස්සන වෙන්න ඕන නම් එයාගේ හිත තමයි පිරිසිදු කරගන්න ඕනේ කියලා.
මට ඒක කියවගෙන යනකොට මතක් වුණේ මෙත්තානිසංස සූත්‍රය. මෙත්තානිසංස සූත්‍රය අපිට කියනවා යම්කිසි කෙනෙක් මෛත්‍රිය වඩනවා නම් එයාගේ අභ්‍යන්තරය ලස්සන වීම නිසා බාහිර මුහුණ ලස්සන වෙනවද නැද්ද? ලස්සන වෙනවා. කොහොමද? මුඛ වන්නෝ විප්පසීදති නේ. අර සටහන ලියපු ඒ මහත්මිය මං විශ්වාස කරනවා ඇය බුද්ධ ධර්මය දන්නේ නැතුව ඇති නේ. නමුත් මේකේ ගිහිල්ලා ඇයට අවබෝධ වෙන්න ඇති කියලා මම හිතනවා. මේක ඔක්කොම බොරුවක් කියලා නේ. ඇත්තටම මිනිස්සයා ලස්සන වෙන්න නම් ආරම්භ වෙන්න ඕනේ කොතනින්ද? තමන් තුලින් කියලා. අභ්‍යන්තරයෙන් කියලා. ඒක මනසින් උපදින එකක් කියන එක. සැබෑම సౌందර්යය කියන එක. එහෙනම් ඔබ අවබෝධ කරගන්න. අපි ලෝකේ අර්බුදයක් තියෙනවා. හැබැයි ලොකුම අර්බුදේ තියෙන්නේ ලෝකේ නෙමෙයි මනසේ. මනසේ තමයි අර්බුදේ. ඇයි අපිට ඇත්ත ඇති සැටියෙන් ඇත්තටම දකින්න බැරි? එළියේ තියෙන ඔය වැරදි ටික හින්දාද නැත්තම් අපි තෘෂ්ණාව කියන මනෝභාවයේ වහලෙක් වෙලා හින්දාද? තෘෂ්ණාව කියන මනෝභාවයේ වහලෙක් වෙච්ච හින්දානේ. ඒක තමයි යථාර්ථය. තණ්හාව කියන අකුසල සිතෙහි සිතුවිලිවල ඒ මත ඉදිරිපත් වෙන සිතුවිලිවල වහලෙක් වෙලා ඉන්න තාක්කල් මුසපත් වෙලා ඉන්න තාක්කල් බාහිර රූපවලට අපිව රවට්ට ගන්න එක ලේසි. හරිම ලේසි. මොකද රැවටෙන්න අවශ්‍ය කරන බීජ ටික අපි ගාව තියෙනවා. අපි ලස්සන රූපයක් දැක්ක ගමන් වසඟ වෙන තණ්හාව, රූප තණ්හාව තියෙනවා නම් රූපය විදියට ඉදිරිපත් වෙලා මහ ලොකු දෙයක් කරන්න දෙයක්වත් නැහැ. මහ ලොකු දෙයක් රූපෙට කරන්න දෙයක්වත් නැහැ. මොකද හේතුව අපේ මනසේ තියෙන රූප තණ්හාවක් නේ. එතකොට රූප පිළිබඳව අපේ මනසේ තියෙන තෘෂ්ණාව විසින්ම අපි දකින පඨවි ආපෝ තේජෝ වායෝ කියන වර්ණ ගන්ධ රස ඕජා කියන අෂ්ටකයනේ එක හැදිලා තියෙනනේ. නැත්තම් සතර මහා ධාතුන්ගෙන් හැදිලා තියෙන රූපයට අපි මනසින් සීමාවක් නැති වටිනාකම් දෙනවද නැත්? වටිනාකම් දෙනවා. එතකොට රූපය නිසා අපි රැවටුණා නෙවෙයි ඇත්තටමනේ. රූපය පිළිබඳව අපි හදාගත්තු තෘෂ්ණාව නිසා අපි රැවටෙනවා. තෘෂ්ණාව තමයි බලගතුම ප්‍රශ්නය. අපි ආසාවෙන් මුසපත් වෙන හැම මොහොතකම අපි ඉන්නේ කළුවරක. ආසාවෙන් මුසපත් වෙන හැම මොහොතකම අපි ඉන්නේ කළුවරක. අපි රැවටෙන තැනක ඉන්නේ, අඳුරක ඉන්නේ. මහා අඳුරක. එහෙනම් තාම බුද්ධිමත් වෙන්න ඕන ඔබ. ඔබ සාරය අසාරය මොකක්ද කියලා ඔබට තෝරා ගන්න නොහැකි වෙන බලගතු බාධකයක් වෙයි. ඔබ කොච්චර දුරට ඔබගේ ඇහැට හමු වෙන, ඔබගේ කනට හමු වෙන, ඔබගේ දිවට හමු වෙන, ඔබගේ නාසයට හමු වෙන අරමුණෙහි ඔබ වසඟ වෙලාද නැද්ද කියන එක. ඔබ කොච්චර දුරට වසඟ වෙලාද ඉන්නේ, එපමණටම ඔබ රැවටෙන ප්‍රමාණෙත් වැඩි. ඒක තමයි යථාර්ථය. ඒක රූපේ ප්‍රශ්නෙම නෙමෙයි ඇත්තටම කිව්වොත්. ඒක මනසෙමයි ප්‍රශ්නේ. ඒකනේ භාග්‍යවතුන් වහන්සේ වදාළ නතේ කාමායානි චිත්‍රානි ලෝකේ. මේ ලෝකයේ මේ රූපවල එහෙම කාමයක් නැත. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ ඔක්කොම කොතනින්ද? මනසින්නේ හදාගත්තු සංකල්ප නිසා. සංකල්ප ලෝකයේ ඇතුලේ තමයි අපි රැවටෙන්නේ.
රූපවලට, ශබ්දවලට, රහවලට, ගන්ධවලට, ස්පර්ශවලට අපි රැවටෙන්නේ ඒවායේ යථාර්ථයක්, ඒවායේ මහා නොවෙනස් වාස්තවික පදාර්ථයක්, මහ වටින දෙයක් තියෙනවා කියලා අපි රැවටෙන්නේ ඇත්තටම කිව්වොතින් අපි හදාගත්ත සංකල්ප ඇතුලේ. සංකල්ප අපිට රූපයක් දැක්ක ගමන් කොච්චර වේගෙන් අපි ප්‍රොසෙස් වෙනවදනේ රූපෙත් එක්ක. සංඥා සංඛාර ඔක්කොම විඥාන ඔක්කොම මේ අය සති ගණන් ගිහිල්ලා හැදෙන ඒවා නෙවෙයිනේ. එක චිත්තක්ෂණ කීපයක් ඇතුලේ කොච්චර වේගෙන් අපි ඇහැයි රූපේ හිතයි එකතු වෙච්ච ගමන් කොච්චර වේගෙන් හදනවද දේවල් නේ. කොච්චර දුර යනවද. දූරංගමන් නේ. ගොඩාක් දුර යනවා. අපේ මනස සංකල්ප කොච්චර හදනවද. එක විනාඩි දෙකක් තුනක් ඇතුළත මොන්න තරම් සිතුවිලි උපදවනවද. අන්නේ සංකල්ප ලෝකය ඇතුලේ තමයි අපි ඇත්තටම මුලා වෙන්නේ. ඇත්තට මුලා වෙන්නේ එතන. අර බාහිර දේවල් වලින් වෙන මුලාව නම් කවදා හරි මගාරෝ ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ රැවටිලා ඉන්නේ ඒ කියන්නේ එළිය අයගේ දේවල් නිසා නම් ඒකෙන් කවදා හරි බේරෙන්න පුළුවන්. හැබැයි ඔබ රැවටිලා ඉන්නේ ඔබේම සිතුවිලි වලට නම් ඒක බේර ගන්න වැඩේ නම් සෑහෙන දුෂ්කර දෙයක්. එළිය මිනිස්සු අපිව රවට්ටලා අපිට බොරු දාලා වෙස් මූණු පෙන්නලා තියෙන එක කවදා හරි ගලව ගන්න පුළුවන්. ඕන නම්. ඕන නැත්නම් අතහැරලා දාන්න පුළුවන්. ඒව ගැන වදනොවි. ලෝකෙ ලොකුම රැවටිල්ල එළියේ කාට හරි රැවටෙන එක නෙමෙයි. මොකද ලෝකෙ ලොකුම රැවටිල්ල තමන්ම තමන්ට රැවටෙන එක. තමන්ම තමන්ට රැවටෙන එක. තමන්ම තමන්ට රැවටෙන එක. ඒක තමයි භයානකම රැවටිල්ල. බුදුහාමුදුරුවෝ උතුම් බුද්ධත්වයට පත් වෙනකොට සිද්ධ වුණේ උන්වහන්සේ එයින් නිදහස් වුණාද නැද්ද? නිදහස් වුණා. උන්වහන්සේ අවිද්‍යාවෙන් නිදහස් වුණා. උන්වහන්සේ අවිද්‍යාවෙන් නිදහස් වුණා. අපි තවම මේ සංසාරේ ඉන්නේ. එළියේ අය අපි රවට්ටන හින්දා නෙමෙයි. අපි අපිට රැවටිලා හින්දා. අපි තාම සූදානම් නැති හින්දා ඇත්ත ඇති සැටියෙන් දකින්න. දුක දුක ලෙස දකින්න. අනාත්ම දේ අනාත්ම ලෙස දකින්න. අනිත්‍ය දේ අනිත්‍ය ලෙස දකින්න. අපි සූදානම් නැතා. අපි එක ඒවයි දැක්කට සමහර ඒවයි දකින්න සූදානම් නැහැනේ. දැන් නිකන් හිතන්නකෝ. දැන් අම්මලා වුණත් බණ දහම් අහලා වෙන්න ඇති මා හිතේ. ඒගොල්ලෝ සමහර දරුවෝ ගැන කියනවා මෙයා නම් ඉතින් අනිවාර්යෙන් ලොකු වෙනකොට වෙනස් වෙනවා ආයේ. ඒකේ කිසි සැකයක් නැහැ කියලා නේ. එහෙම කියනවනේ. මෙයා නම් වෙනස් වෙන එක වෙනස් වෙනවා. පේනවා අපිට දැන් ඒවා. හැබැයි ඒ ගෙදරම ඉන්න එක ළමයෙක් ගැන ඒ අම්මම සමහර විට කියනවා කවුරු වෙනස් වුණත් මට මෙන්න මෙච්චරයි කියලා පුංචි මේක අල්ල ගන්නවානේ. එතකොට තේරෙනව නේද? මිනිස්සු අනිත්‍යතාවය පිළිගන්නවා. ඒ තමන්ට ඕනේවා වෙනස් වෙයි කියලා තමන් හිතන ඒවාට සහ තමන් නොහිතන ඒවා වෙන් කරලානේ. වෙන් කරලා. එතකොට ඒක පරිපූර්ණ අවබෝධයක්ද? නෑ, පරිපූර්ණ අවබෝධයක් නෙමෙයි. එයාට වෙනස් වෙනවට ආස නැති එක එයා හිතන් ඉන්නවා වෙනස් වෙන්නේ නැහැ. දැන් එපා වෙලා තියෙන ඒවා කොහොමත් වෙනස් වෙනවා තමයි. අනිත්‍යතාවේ හැටි තමයි. ඕවා තමයි බුදුහාඳුරුවෝ කිව්වේ කී තව එක්කෙනෙකුට ඇලෙනවා. දැන් එතකොට වෙලා තියෙන්නේ අවබෝධයට පත්වීම වෙනුවට ඇත්තටම වෙලා තියෙන්නේ මොකක්ද? එකක් අතෑරලා තව එකක් අල්ලගෙන. ඇත්තටම කිව්වොත් අපේ ජීවිතේ යන්නේ ඔය විදියට තමයි. ඔය විදියට තමයි මේ මිනිස්සයා මේ සංසාරේ දිගටම අකණ්ඩව ඉන්න අවශ්‍ය කරන හේතු වෙන දේවල් සැකසීලා තියෙන්නේ. මෙච්චර ගමනක් මනුෂ්‍ය වර්ගය විදියට අපි යමින් ඉන්නේ. වෙන සත්ව කොට්ටාස විදියට ඉපදිලා සත්වයෝ මේ සසරේ ගමන් කරමින් ඉන්නේ. මතක තියාගන්න ඔන්න ඔය කාරණාත් එක්ක. ඔන්න ඔය කාරණාත් එක්ක.
ඒක හොඳට අවබෝධ කරගන්න. හොඳට අවබෝධ කරගන්න. මේක තියෙන අභ්‍යන්තරික රැවටීමක ප්‍රශ්නේ. ඒකෙන් ගැලවෙන එකත් ලේසි. ඒක හරි අමාරු දෙයක්. ඒකෙන් ගැලවෙන එක ලේසි නෑ. ඒ කියන්නේ ඒ අභ්‍යන්තරික රැවටීමෙන් නිදහස් වෙන එක ලේසි නෑ. මොකද ඒ රැවටීම ඇතුළෙත් ආස්වාදයක් තියෙනවද නැද්ද? තියෙනවා. අන්න ඒක නිතන තියෙන ප්‍රශ්නේ. රැවටිලා ඉන්න එකෙත් ආස්වාදයක් තියෙනවා. රැවටිලා ඉන්න එකෙත් ආස්වාදයක් තියෙනවා. එහින්දා කොච්චර හොඳට අහලා හෝ පොත් කියවලා හෝ තේරුම් ගත්තත් ආයෙත් ඒ දෙයටම රැවටෙන්න මිනිස්සු කැමති වෙනවද නැද්ද? කැමති වෙනවා. කැමති වෙනවා. ඒ තමයි ආස්වාදේ අල්පයි කිව්වට නේද? ඒ අල්පාස්වාදේ තියෙන බලය තේරුම් ගන්නකො. නේද? එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ අපි ඔය රැවටෙන අපි වසඟ වෙන අරමුණු වල තියෙන ආස්වාදේ අල්ප එකක් කියලා. බුදුමුවින් අපිට වදාළේ එහි ආදීනමය බලගත්තු එකක් කියලා. එතකොට අල්පයි කියලා පෙන්නපු ආස්වාදයටත් අපි මෙච්චර ඇලෙනවා නම්, කියන්නේ අපිව මෙච්චර ඇඳ බැඳ තබා ගන්න ආස්වාදේ ඒ අල්ප වූ ආස්වාදයට පුළුවන් නම් හිතා ගන්නකො ආදීන වෙන දවසට කොහොම වෙයිද කියලා. මොකද විශාල ආදීනව ප්‍රමාණයක් එනවාය ඒ ආස්වාදයේ එක කියලා වදාළේ කවුද? මේ ආස්වාද ගැන වදාළ බුදුරජාණන් වහන්සේමයි. එතකොට උන්වහන්සේ වදාළේ ආස්වාදය අල්පයි, ආදීනවය බලගතුයි, විශාල ආදීනවය කියලා. එතකොට ඔබ අවබෝධ කරගන්නට ඕන දේ තමයි එච්චර ලොකු ආදීනවයක් එනව නම් අල්පයි කියලා කියපු ආස්වාදෙත් මෙහෙම නම් නේද? විශාලයි කියපු ආදීනවේ කොහොම විඳින්න වෙයිද අපිට? එක භවයක ගොඩනගනනේ සිතුවිලි නිසා, සංස්කාර නිසා අපි කොච්චර සංසාරේ පැටලෙයිද කියලා හිතන්න. එක භවයක ගොඩනගන සංස්කාරනේ. එක දවසක කොච්චර සංස්කාර අපි ගොඩනගනවදනේ? කොච්චර ගොඩනගනවද සංස්කාර? එක දවසේ. රූප බල බල, ශබ්ද ආහාර, රස විඳ විඳ, ස්පර්ශ ලබ ලබ මොන තරම්නම් සංකල්ප අපි ගොඩනගන සංකල්ප. මතක තියාගන්න. මෙහෙම දවස් වලින් 365ක් යනකොටනේ කොච්චර සංස්කාර ගොඩනගලද? එවැනි 365 80ක් හිටියොත් කොරෝනා හින්දා ෂුවර් කරන්න බෑ නේද? කොරෝනා නොවන හේතුවකින් වුණත් ඊට කලින් මැරෙන්න පුළුවන්. නමුත් අපි නිකන් උපකල්පනය කරමුකෝ 80ක් හිටියොත් ආයි කල්ප ගානකට ඇති වෙන්න උපදින්න හේතු වෙන සංස්කාර අපි අවිද්‍යාවෙන් ගොඩනගයිද නැද්ද? ගොඩනගන ආයි කල්ප ගණන් භව ලක්ෂ කෝටි ගානක් උපදින්න හේතු වෙන සංස්කාර අපි රැස් කරන්න පුළුවන්. පුඤ්ඤාභි සංකාරයි අපුඤ්ඤාභි සංකාරයි ඊළඟට භාවනා එහෙමත් වඩන්න ගත්තොත් ආනේන්ජාභි සංකාරනේ. ධ්‍යාන සමාපත්තිත් ලැබුවොත්. නැත්තම් පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාරනේ. පින් කුසල් වලිනුයි පව් අකුසල් වලිනුයි සංකාර ගොඩනගනවා. එතකොට ඔබ තේරුම් ගන්න ඕන අපි රැවටිලා ඉන්නේ. අපිට සාරය හැටියට දකින්න බැරි තත්වයක් උදා වෙලා තියෙන්නේ. මතක තියාගන්න හොඳට. හොඳට අවබෝධ කරගන්න. එළියේ ප්‍රශ්නෙට වඩා තියෙන්නේ අභ්‍යන්තරික ප්‍රශ්නය. ඔබට හිතෙනවා නම් කෙනෙකු මා රැවට්ටුවා කියලා තරහක් එනවා නම් කවුරු හරි ගැන මම ඔබට යෝජනා කරනවා. එයාට ඔබව රවට්ටන්න පුළුවන් උනේ ඔබගේ ගාව රැවටෙන්න අවශ්‍ය කරන මූල බීජ ටික තිබිච්ච නිසාද නැද්ද? තිබිච්ච නිසා. මා වන්දපු අවස්ථාත් ගොඩාක් තියෙනවා එක එක්කෙනා. මෑතක නෑ. නමුත් ඔය
මීට අවුරුදු 10කට විතර කලින් වගේ සෑහෙන්න ලනු ගිලලා තියෙන එකෙක් කෙනාගේ. නේද? සෑහෙන්න කියන්නේ නොසෑහෙන්න. ඒගොල්ලෝ ගැන මම හිතන එක තමයි ඒගොල්ලෝ මාව රැවට්ටුවා නෙමෙයි. ඇත්තටම උනේ ඒගොල්ලොන්ට රැවටෙන හේතු මගේ ගාව තිබුණා. හේතු මගේ ගාව. ඒගොල්ලොන්ට රැවටෙන හේතු මගේ ගාව තිබිච්ච හින්දා තමයි තණ්හාව, අවිද්‍යාව, මෝහය මගේ ගාව තිබිච්ච නිසා තමයි එයාලට සුළු වචනකින් දෙකකින් මාව මාස ගණන් අන්දගෙන යන්න පුළුවන් වුණේ. තේරුණාද කාරණේද? එතකොට මට යාට වෛර කරන්න දෙයක් තියෙද? නෑ. මං ඇත්තටම කලකිරෙන්නේ මොකක් ගැනද එතකොට? මේ කෙලෙස් ගැනනේ. මේ කෙලෙස් වල බැඳිලා යන සසර ගමන ගැන. නැතු ආරයට කලකිරලා බැඩනේ ඒගොල්ලෝ නෙමෙයි මේ ප්‍රශ්නේ අපේ. ගොඩක් අය අහන වෛරය අතාරින්නේ කොහොමද කියලා. ගොඩක් අය අහනවා අපිට කරලා තියෙන දුෂ්ටකම් වලට මේක අතාරින්නේ කොහොමද කියලා. අතාරින්න තියෙන්නේ ওই විදියට හිතන එක තමයි. ප්‍රශ්නේ හේතු එළියට දාන්න නැතුව කොහොමද? හේතුව ඇතුලෙන් දකින්න එක. Taman තුලින් දැක්ක ගමන් Tamanට අවබෝධ වෙන කොතනද පැටළුනේ කියලා. කොතනද වැරදුනේ කියලා. කොතනද මුලා වුනේ කියලා. එතකොට කාටවත් මම වෛර නොකරමි කියලා කියන්න දෙයක්වත් නැහැ. එන්නේ නැහැ. වෛරය එන්නේ නැහැ. බැඳගෙන පලිගන්න ඕන කියන හිත එන්නේ නැහැ. ඒකෙන් කියන්නේ මගේ තාම මේ ද්වේෂය දැන් ඉවරටම ඉවරයි මගේ නම් එහෙම එකක් නෑ. තාම තරහ එනවා. නේද? එහෙමනේ අර ඉස්සර හිතෙනවනේ ගැටෙන්න ඕවට. වට ගැටෙන්න හිතෙනවා. රිටර්න් එකක් දෙන්න ඕන කියලා හිතෙනවා නේද? ඒව ඉවර වෙනවා. ඒකත් ලොකු දෙයක් නේ. ඒ වෙලාවට ද්වේෂය ඇවිල්ලා ඒක යටපත් වෙලා යන මට්ටමේ තාම තියෙනවනේ අපේ කාය. අඩුමාර මතක තියන් ඉඳලා යමක් කරන්න ඕනේ කියලා හිතන මට්ටමේ තත්වෙන් අපි ගැලවිලා ඉන්න එක ලොකු දෙයක් නේ. හැබැයි එතෙන්ට හරි හිත හැදෙන්න නම් මං ඔබට මෙත් සිතින් යෝජනා කරනවා. ඔබ මොකද කරන්න ඕන? ඔබ කල්පනා කරන්න ඕන එළියේ කවුරුවත් මාව රැවට්ටුව නෙමෙයි. එයාට රැවටෙන්න අවශ්‍ය කරන දුර්වලකම් ටික මගේ ගාව තිබුණා. ඇත්තටම මේ වෛරස් බලවත් වීමට වඩා වෙන්නේ මොකද්ද? අපේ ඇඟ වීක් නේ. කියන්නේ අපේ ඇතුළ මේ ඇඟ දුර්වල වෙනකොට වෛරස් වලට හරි ලේසි අපේ ඇඟට ඇතුල් වෙලා එයාට ජීවය හදා ගන්න නේ. කියන්නේ අපි දුර්වලට දැන් ඒකනේ වෛරසේ ඇතුල් වුණත් ඒක එක්ක ෆයිට් කරන්න පුළුවන් ශක්තියක් නේ ඔය එන්නත් ගහ කරන්නේ. ඒ කියන්නේ ඇතුළ ශක්තිමත් කිරිල්ලනේ මේ කරන්නේ. දැන් ඒකනේ කියන්නේ 80 එක ගැහුවන් 195ක් ඔරොත්තු දෙයි. ඒත් 105ක් පරදින්න පුළුවන්. පරදින්නේ එතකොට වෛරසේ බලවත් වීම කියලා ගන්නවට වඩා තේරුම් ගන්න ඕන මොකද්ද? ප්‍රතිජීවක දුන්නත් ඇතුළ ඒ දුර්වලයි. ඇතුළේ දුර්වලකම තියෙන්නේ. දැන් බලන්නකො අපි දවස් කීපයක් නොකා එහෙම හිටියොත් නේ. පිරිසිදුකම නැතුව හිටියොත් එහෙම හෙම්බිරිස්සාව තියෙන මිනිහෙක් ළඟින් ගියත් බෝ වෙනෝනේ අපිට. අපි හොඳට මේ කාලා හොඳට පිරිසිදුව හරියට වෙලාවට නාලා කියලා නේද? හොඳ පිරිසිදු ඇඳුම් ඇඳලා හොඳ වයිටමින් තියෙන දේවල් අරගෙන ඉන්නකොට එහෙම හෙම්බිරිස්සාකාරයෙක් ගාව ළඟින් ඉඳන් උපස්ථාන කර හිටියත් බෝ වෙන්නේ නෑ. ඒ මොකද ශක්තිය හොඳයි ඇතුලේ. ඇතුලේ ශක්තිය හොඳයි. දැන් ළමයින්ට අසනීප වෙන තරමටම අම්මලට බෝ වෙලා තියේද? නෑ. හේතුව ඒ අම්මගේ ඇඟේ ප්‍රතිශක්තිකරණය හොඳයි නම් ළමයා ලෙඩ වුණා කියලා එතන හිටියක් කියලා ළමයා සේදුවක් කියලාම බෝ වෙන්නේ නෑ. ඇඟේ ශක්තිමත්කමක් තියෙනවා. ඒ වගේ තමයි එළිය
නේද? එළියේ යම් යම් දේවල් තියෙනවා. එළියේ අයට යම් යම් දේවල් කිරීමේ හැකියාවක් තියෙනවා. බලයක් තියෙනවා. අපිව රවට්ටන්න, අපිට බොරු කරන්න, අපිට කට්ටකම් කරන්න, අපිට හතුරුකම් කරන්න ඒ එකක් තියෙනවනේ බලයක්. හැබැයි ඒ බලය නේද? ඒක තව 100,000 ගුණයකින් වැඩි වෙනවා අපේ මනසේ තියෙන දුර්වල පරිසරය තුලනේ. කියන්නේ එළියේ කෙනෙකුට ඇතුල් වෙලා අපිව නටවන්න පුළුවන් වෙන්නේ අර මේ පොඩි ජර්ම් එක ඇවිල්ලා ඇතුලේ මහා විදියට වේගෙන් සැකසි වෛරස් එක හැදෙනවා වගේ ඇතුලේ දුර්වල හින්දානේ නේ. එතන ඒකට මහා බලගතුකමක් හම්බෙන්නේ. එහෙනම් බුද්ධිමත් ඔබ වටහා ගන්න. එළියේ කවුරුවත් අපි ගාව දුර්වලකම් නොතිබුණා නම් අපිට වංචා කරන්න බෑ. බොරු කරන්න බෑ. කට්ටකම් කරන්න බෑ. උපරිම 10% විතර තමයි එළියට දෙන්න පුළුවන්. බහුතරයක් තියෙන්නේ කොතනද? ඇතුලේ. වැඩි ප්‍රමාණයක් තියෙන්නේ ඇතුලේ. අර එළියේ බාධක ටික ජය ගන්න තමයි භාග්‍යවතුන් වහන්සේ හැමතිස්සෙම යෝජනා කරන්නේ පෙර පිනකට හරි ප්‍රතිරූප දේශ වාසෝචනේ. හොඳ සත්පුරුෂයෝ ඉන්න යහපත් හොඳ පරිසරයක් තමන්ගේ ජීවිතයට හදාගන්න කියලා. ඒක යෝජනා කරන්නේ අර බාහිර සාධකය වැදගත් හින්දාද නැද්ද? ඒක වැදගත්. යම් වැදගත්කමක් තියෙනවා. හැබැයි අත්ත සම්මාපන්නිදිච කියන්නේ මේ দমনය වෙන්න ඕන කොතනින්ද? ඇතුලෙන් විසඳ ගන්න ඕන ඇතුලෙන්. එළියෙන් උපකාර ගත හැකි. එළියෙන් උදව්වක් ගත හැකි. දැන් මං හිතනවා ඔයයන්ට මේ මාතෘකාවේ සැලකිය යුතු අවබෝධයක් ආවා කියලා නේ. සැලකිය යුතු අවබෝධයක්. මට ඔබට කියලා දෙන්න ඕනුනේ මොකක්ද? සරුදේ සරු විදියට දකින්න, නිසරුදේ නිසරු විදියට දකින්න, සරුදේ සරු විදියටත් නිසරුදේ නිසරු විදියටත් දකිනව නම් එයාට එයාගේ ලෞකික ජීවිතෙත් ලෝකෝත්තර ගමනේත් එයාට සාරවත් වෙන්න පුළුවන්. එතකොට මම ඒකට අදාළ ප්‍රශ්න ටික සාකච්ඡා කළානේ. ඔබත් එක්ක කතා කරා. ඇයි අපිට සරුදේ සරු විදියට පේන්නේ නැත්තේ? අපි සාකච්ඡා කළා දේශනේ මුල් කොටසේදී බාහිර සාධකනේ. එළියේ අරමුණු වල තියෙන බලගතුකමත් අපි රැවටෙන්න, අපි මුලා වෙන්න හේතුවක්. හැබැයි මම ඔබට අන්තිමටම ආපු තැන තමයි මොකද? ඒ තමයි භාග්‍යවතුන් වහන්සේ හරියටම පෙන්වලා දෙන තැන. අපි රැවටෙන්නේ එළියේ අරමුණු වල බලගතුකම හින්දාම නෙමෙයි. ඒවට යම් බලයක් තිබුණට අපේ අභ්‍යන්තරික ප්‍රශ්න හින්දා. එනම් කෙලෙස් වසඟ වීම නිසා. අපිම අපිට අහුවීම නිසා, අපිම අපිට මුලා වීම නිසා, අපිම අපිට රැවටීම නිසා. අපිම අපිට රැවටීම නිසා. එතකොට අපි ගැලවෙන්න උත්සාහ කරන්න ඕන මුලින්ම එළියෙන්ද ඇතුළෙන්ද? මම යෝජනා කරනවා බුද්ධ ධර්මයට අනුව නම් නේද? ඇතුළෙන්. ඇතුළෙන් ගැලවිච්ච කෙනාට එළියේ අරමුණු නිසා රැවටෙන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. එළියෙන් විතරක් ගැලවි ඉන්න හිතුවොත් හැමදාම ඉතින් ඔක්කොම මග ඇර තමයි ඉන්න වෙන්නේ නේ. හැමෝටම කැලෑවලම ඉන්න වෙනවා. හැමෝටම කාමර ඇතුළේ ඉන්න වෙනවා. කිසිම කෙනෙක් ඇසුරු නොකර ඉන්න වෙනවා. පුදුම හුදකලා ජීවිතයක් ගෙවන්න වෙනවා. එහෙම ප්‍රැක්ටිකලි එහෙම ඉන්න බෑනේ. කොහොමද එහෙම ඉන්නේ? ඒක ප්‍රායෝගික ඇත්තක් නෙවෙයි. යථාර්ථයක් කරන්න බෑනේ. එහෙනම් මොකද කරන්න ඕන? මාව රවට්ටන්න කෙනෙකුට පුළුවන් මං එයාට ආස වුණොත්. රූපයකට. ශබ්දයකට මාව රවට්ටන්න පුළුවන් මං ඒකට වසඟ වුණොත්. රසයට මාව රවට්ටන්න පුළුවන් මං ඒ රසයේ ලොල් වෙලා ඒක උපාදානය කරගෙන ඒක මුසපත් වෙලා වහල් වුණොත් නේ. ගතිත මුච්චිත නේද? ඒ තත්ත්වයටපත් වුණොත්, මුසපත් වුණොත්. එහිම වැතුරුණු කෙනෙක් වුණොත් නේ. එහිම වැදිලා ඉන්න කෙනෙක් වුණොත් ලේසි. අර මුව වැත්තොන්ටත් නේද? මේ මුව අල්ලගන්න ලේසි වෙන්නේ ධර්මයේ උපමාව පෙන්නනවා.
මුවෝ මේ තනකොළ තියෙන තැන්වලට ඇවිල්ලා හොඳ තනකොළ පිට්ටනියක් හම්බුනාම කාලා යන්නේ නැතුව එතනම läගලා ඉන්නත් පටන් ගන්නවා. මොකද ආයේ ගිහිල්ලා එන්න දෙයක් නැහැ මෙතනම තියෙනවනේ කියලා. අන්න එතකොට තමයි මුව වැද්දට හරිම ලේසි මුව දඩයන් කරන එක. අපිටත් වෙලා තියෙන්නේ ගොඩක් වෙලාවට මොකද මුවන්ට වෙච්ච දේම තමයි නේද? කාලා එතනම ඔහේ ඇල්ලගෙන වසඟ වෙලා මුසපත් වෙලා ආයේ තව මුවෙක් ආවොත් එහෙම කියලා ඒකෙම වැතිරිලා වැටකොටු ගහලා ඉතින් අපි ගැලවෙන්නේ නැහැ මාර්යාගේ නේද? මාර්යා නැමැති මුව වැද්දාගෙන් අපි ගැලවෙන්නේ නැතුව මේ සංසාරේ යන්නේ ඒකයි. හොඳට තේරුම් ගන්න මේවා. ඉතින් අද ලස්සන පින්කමක් කරගත්තානේ. හොඳ උතුම් ධර්ම කරුණු ටිකකුත් අපේ සරලව සාකච්ඡා කළා. සරලව හැමෝටම තේරෙන්න ඕනනේ. ඉතින් හැමෝටම තේරෙන විදියට මේ දේශනාව සාකච්ඡාව කළා. විශාල පිරිසක් බුද්ධ පුතුන් මුහුණු පොත ඔස්සේත් ඒ වගේම මේ අපේ කුමගය ආනන්දමෙත් විහාරේ Facebook අඩවිය සහ තවත් එවැනි Facebook ජාලා ඔස්සේත් සජීවීව සහසම්බන්ධ වුණා මේ පින්කමට. ගොඩාක් අය බණ ඇහුවා. ගොඩාක් අය බණ ඇහුවා. හරිම ලස්සනට මේ ස්ථානේ සරසලා තියෙනවානේ. මං ඒත් අපේ මේ විජේවංශ සාහිණහන්සෙත් එක්ක කිව්වා ධර්මාසනේ නම් මල් වැඩිද මන්ද කියලා. එච්චරටම මල් ගහලා ලස්සන කරලා නේද? පුදුම මහන්සියක් වෙලා තියෙනවානේ. පුදුම මහන්සියක් වෙලා තියෙනවානේ. මේවා ලස්සනට බලන්න නේ බුදු රජාණන් වහන්සේ වැඩ සිටින තැන ස්වාමීන් වහන්සේ මට පහුගිය දවසේ කිව්වා උන්වහන්සේත් කූඩු බඳිනවා කූඩු හැදුවා කියලා නේ නෙළුම් මල් හදලා. හරි මහන්සි වෙලා. මේ තරුණ පුතාලා ටිකක් එහෙම ඉන්නවා හොඳට උදේ ඉඳලම වැඩ කරනවා. ඒ වගේම තව බණ අහන්නත් ඇවිල්ලා තියෙනවා. මං යෝජනා කරනවා අපේ තරුණ දරුවන්ට ඔයගොල්ලෝ මන් දන්නවා ඉස්කෝලේ යන ගමන් නැත්තම් විශ්වවිද්‍යාලයට යන ගමන් තමයි ඉන්නේ. ඒ උනත් පන්සලේනේ කුමගයා විහාරයේ ආනන්දමෙත් විහාරයේ මේ වගේ පොදු කටයුතු තියනකොට පුළුවන් වෙලාවට පැයක් හරි ඇවිල්ලා ඒවට ශ්‍රමය දන් දෙන්න. තාම සල්ලි හම්බ කරන්නේ නැති නිසා මුදලකින් දායක වෙන්න බැරි වෙන්න පුළුවන් නේ. නමුත් ඔක්කොම මුදල් වලින්ම කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඊයේ ඉඳලානේ මේ මහත්තුරු ඇවිල්ලා මේ ආසන හැදුවේනේ. ඊයේ ඉඳලා ශ්‍රමයෙන් දන් දෙන්න පුළුවන්. ශ්‍රමය දන් දෙන්න පුළුවන්. මට මුදල් නැහැ කියලා දාන්නේ නවත්තන්න එපා. ශ්‍රමය දන් දෙන්නනේ. දැන් මේ පින්කම අවසානෙත් අපිට පුළුවන්. මොකද්ද? මෙතන පිරිසිදු කරන්නනේ. පොටු ටික තිබුණු විදියට තියන්න ඕන අපි. ඩෙස් ටික තිබුණු විදියට තියන්න ඕන. මෙහෙම නෙමෙයි තිබුණේ. ඩෙස් තියලා තිබුණා ඔය හැම පුටුවක් ඉස්සරහම. ඒව ලස්සනට තියන්න ඕන. ඔයත් කවුරුත් මං යෝජනා කරනවා යන්න කලින් නේද? මේ ඒව ලස්සනට මේ තිබුණු පිළිවෙල පොඩ්ඩක් පැරණි ආපු මුලින් ආපු අය දන්න නිසා ඒවත් තියලා ලස්සනට පිළිවෙල කළා යන්න ඒකත් දානයක් නේ. ඔබේ ශ්‍රමය දන් දෙනවා කවුරු වෙනුවෙන්ද? තථාගතයන් වහන්සේ වෙනුවෙන්. මේ උතුම් පින්කම සිද්ධ කළේ තථාගත ශාසනය මුල් කළානේ. භාග්‍යවතුන් වහන්සේගේ උතුම් වූ තෙමගුල සිහිපත් කරලා. එහෙමයි අපි පින් කරගන්නේ. සල්ලි නෑ ඉතින් අපි සල්ලි හම්බ කරන කාලෙක පින් කරනවා. ඉතින් සල්ලි හම්බ කර ඉඳි මැරලා ගියොත් මොකද වෙන්නේ? කවුද සාතික දීලා තියෙන්නේ? සල්ලි හම්බ කරලා ඉවර වෙනකම් මැරෙන්නේ නැයි කියලා. කොහි තියෙන සාතිකද? නාන්තලිකේ නසමුද්ද මජ්ජේ නපබ්බතානං විවරම් පවිස්සේනේ. මූද මැදදිත් මැරෙන්න පුළුවන්, අභ්‍යවකාශෙදිත් මැරෙන්න පුළුවන්, පර්වතයක් ඇතුලේ හැංගිලා ඉඳිද්දිත් මැරෙන්න පුළුවන්. අපි කවුරුත් දන්නේ නැහනේ. අපි කවුරුත් දන්නේ මැරෙන වයස, මැරෙන තැන, මැරෙන වෙලාව. පුළුවන් වෙලාවේ කොයි බහරි පින්කමක් කරනවා නම් එතෙන්ට දුවගෙන ඇවිල්ලා ඒකට දායක වෙලා පොඩ්ඩක් හරි පින් කරගන්න. කුසල් කරගන්නනේ. මොකද අර අඩුම සෝතාපන්නාදී මාර්ගඵල ලබන්නට බැරි වුණොත් ලොකුම පිහිට සීලයක් රැකලා දම්පැන් ටිකක් දීලා රැස් කරගන්න පිනනේ. පින පමණයි තරමකවත් සෑහීම කියලා අපි කිව්වේ ඉස්සර.
ඒ නිසා අපේ තරුණ පුතාලා මේ ස්ථානයත් එක්ක අපේ පන්සල එක්ක මෙතන නෙමෙයි පන්සල තියෙන්නේ මේ අනන්දමෙත් විහාරය මීට විනාඩි 20ක් විතර එහා ඉන්නේ කවුරුත් දන්නවා. පන්සලට එන්න සම්බන්ධ වෙන්න සායනහන්සේගෙන් ජීවිතයට උදව් ගන්න පුළුවන් උපකාර ගන්න පුළුවන්. උන්වහන්සේ බෞද්ධ සහ බටහිර මනෝවිද්‍යාව පිළිබඳව හොඳ ඥානයක් තියෙන කෙනෙක්. ප්‍රශ්නයක් තියෙන වෙලාවට කතා කරන්න පුළුවන්. උන්වහන්සේගෙන් විවේක තියෙන වෙලාවක් අහලා ඇවිල්ලා උපදේශයක් ගන්න. මොකද සායනහන්සලා මේ රටේ වැඩ ඉන්නකොට උන්වහන්සේලාට උපස්ථාන කරනවා වගේම උන්වහන්සේලාගෙනුත් ඔබට ජීවිතයට දෙයක් එකතු කරගන්න පුළුවන්. ඒක මගේ අරගන්න එපා. අපරාධනේ. සත්පුරුෂයෙක් අපිට මඟ පෙන්වන්න කෙනෙක් හරි ඉන්නව නන්නේ. ඒ ඇත්තෝ හමු වෙන්න ඕන. එතකොට සායනහන්සේ තවත් සතුටින් උද්‍යෝගිමත්ව තවත් උන්වහන්සේ එතකොට ධර්ම දැනුම භාවනාමය ඥානය සීලාදී ගුණධර්ම තවත් දියුණු කරගන්න ඕනේ. මගෙන් දායකයෝ මේ දේවල් අපේක්ෂා කරනවා. මගෙන් දායකයෝ බණ දහම් අහන්න එනවා. ඒ හැම පැත්තක්ම වෙනවා. එතකොට ඒකයි මම ඔබට කියන්නේ මේ ලස්සන පින්කම් කරද්දී අපි තවත් උද්‍යෝගිමත්ව කවුරුත් එකට එකතු වෙලා තව මේ කටයුතු වලට මේ පළාතේ ඉන්න සිසු දරුවෝ නේද විශේෂයෙන් දායක කරගන්න බලන්න ඕන. මොකද මම දන්න තරමට ගොඩාක් ඉස්කෝලේ වලට එන ළමයි නියොංග ගක්කෝ එන ළමයි ගොඩාක් මේ කුමගයා මේ සයිතමා දිස්ත්‍රික්කේ ඉන්නවා. ඉතින් මේ දිස්ත්‍රික්කෙට තියෙන එකම පන්සලනේ. අනික් දිස්ත්‍රික්කවල පන්සල් තියෙනවා. නමුත් මේ දිස්ත්‍රික්කෙට තියෙන එකම පන්සල අපි මේ පන්සල අපේ තරුණ දරුවන්ට හඳුන්වලා දෙන්න ඕන. ආගම් ભેදකින් තොරව ශ්‍රී ලාංකිකයෝ හැමෝටම එකතු වෙන්න පුළුවන් නේද? කතෝලික දරුවන්ටත් එන්න පුළුවන් නේ. හින්දු හෝ වෙනත් ආගමක දරුවෙකුට උනත් ආවොත් ස්වාමින්වහන්සේගෙන් උපකාරයක් තියෙනවනේ. උපකාරයක් තියෙනවා. අපි දන්නවනේ පුජි සේනාසනේ මම මේ ඇවිල්ලා දැන් මාස කිහිපයක් වුණේ. කවුරු හරි මැරුණොත් ඉස්සෙල්ලම ඔක්කොම ටික කරන්නේ ස්වාමින්වහන්සේ. මේ අවුරුදු එකමාරට විතරක් මං හිතන්නේ පන්සලේ මිනි 4ක් විතර තියලා තියෙනවා. ආන්දර තමයි දුවලා පැනලා ඔක්කොම ටික එම්බහම් කරෝලා මල්ශාලා වලට ගිහිල්ලා ලංකාවේ මිනිසුන්ට කතා කළා. මෙහි ඔක්කොටම ජපන් හරියට ලියන්න කියන්න බෑනේ හැමෝටම. උන්වහන්සේ ගිහිල්ලා ඩොකියුමන්ට් වැඩ කරලා සිටි ඔෆිස් ගිහිල්ලා වළඳන්නේ නැතුව දවසෙම සිටි ඔෆිස් ගාන යනවා. හරියට සේවය කරනවා. ඉතින් ඇත්තටම සායනහන්සලා සතුටින් ඉන්නේ එහෙම සේවයක් කරලා. නැතුව මේ ඔය ඇත්තෝ නම් සල්ලි හම්බ කරලා හරි සතුට වෙන්න පුළුවන් නේ. සාමිනාන්සලා මොකද බයිතෝ කරන්නද නේ? බයිතෝ කිව්වේ පාර්ට් ටයිම් නේ මේ. නේද? ඉතින් ඒව කරන්න සායනහන්සලා. සායනහන්සලා ඉන්නේ බණ දහම් කියලා දෙන්න. ධර්ම ප්‍රචාරයට. මිනිස්සුන්ට කරුණාවෙන් සේවය කරන්න නේ. අනුකම්පාවෙන් මිනිස්සුන්ට උදව් උපකාර කරනවා. ඔය ඇත්තෝ සායනහන්සලාට සිව්පස්සේ දෙනවානේ. සායනහන්සලගේ අනිකුත් අවශ්‍යතා බලලා උපස්ථාන කරනවා ඒවට. ඒ කටයුතු කරනවා. ඉතින් මේ කුමගයා මේ පළාතේ මේ තියෙන පන්සල තව ඉදිරියට දියුණු කරන්න ඕන. මාත් ටික කාලයක් ලංකාවට යමින් වුණත් මාත් මෙහි ජපන් භාෂාව ඉගෙන ගන්නවා ඉදිරි කාලේ. ඊළඟට මම පොඩ්ඩක් බලාගෙන ඉන්නවා යුනිවර්සිටි එකකට ටිකක් යන්න. ඒ නිසා මම මේ රටේ ටිකක් වැඩ ඉන්න කාල පරිච්ඡේදය තුල පුළුවන් හැම වෙලාවකම අපේ කුමගයා විහාරය නේද? අනන්දමෙත් විහාරය දියුණු කරගන්න අපි උදව් කරන සායනහන්සේට. ඕන කටයුත්තකට ඇවිල්ලා පූජ්‍ය සුගත සෙනසුනි සායනහන්සේලා හැමෝම උන්වහන්සේගේ කටයුතු වලට උදව් කරනවා. උන්වහන්සේට රැකවරණය දෙනවා සහ අපි ඉතින් වැඩිහිටියනු උන්වහන්සේලට වඩා අවවාදද මඟ පෙන්වීමද ඒ හැම වෙලාවකම උන්වහන්සේලා එක්ක ඉන්නවා. ඒ නිසා ඔයත් ශක්තිමත්ව මේ තියෙන ශක්තිය තව 100 ගුණයකින් වැඩි කරගෙන මේ සේනාසන දියුණු පවුණු කරගන්නට ඕන. ඒකත් ඔබට මේ වෙලාවේ මතක් කරනවා. ඉතින් අද පින්කම හරිම ලස්සනයි. හරිම ලස්සන පින්කම. කැපවෙච්ච මිල මුදල් වියදම් කරපු දායකත්වයේ ගත්ත සැරසිලි කරපු දානමානනේ සිල්ලැත්තන්ටත් එක්කම දානමාන ගෙනල්ලා තියලා ගියේ නෑ නේද? සිල්ලැත්තුන්ගේ ගාවට බාස්කට් එක අරන් ගිහිල්ලා අත් සෝදවලා දන් දුන්නේ නේද අද? හරි පුදුම ශ්‍රද්ධාවකින් මේ මහත්තුරු කරේවා නේ. අර තරුණ පුතාලා මම දැක්කා
ඉඳුල් ටික පවා ළඟට ඇවිල්ලා එකතු කරන් යනවා කෑම කාපු පිඟාන පවා එකතු කරන් ගියානේ. හරියට මේ ළමයි උපස්ථාන කළා අත පින් සිද්ධ කරගත්තා. ඒ ළමයින්ට ගොඩාක් පින් සිද්ධ කරගත්තු දවසක් අද. ඒ පුතාලා හරි සතුටු වෙන්න ඕන. ඕගොල්ලෝ හොඳ පින්කමක් කළේ. හොඳ පින්කමක්. ඕගොල්ලෝ ඒ වගේ හැසිරෙනවා දකිනකොට අපි ගොඩක් සතුටු වෙනවා හාමුදුරුලා විදියට. මොකද අපේ දරුවෝ සුගතියට මඟ පාද ගන්නවා. අපේ දරුවෝ අපාය මාර්ගයෙන් අයින් වෙනවා. දුගතියෙන් අයින් වෙනවා. ඊළඟ පව ගමන හරි තැනට යන්න අවශ්‍ය පදනම අපේ පරම්පරාවක් මේ රටවල් වලට ආව වුණත් හරියට තහවුරුව ඒ සංසාර ගමනටත් දේවල් එකතු කරන එක ගැන අපිට හරිම සතුටුයි. ඉතින් ගොඩක් හොඳ පින්කමක් සිත කරගත්තා. රැස්වුණු සියලුම පින්කුසල් අද ධර්මානුශාසනාවේ දායකත්වය ගත්ත අපේ දායක මහත්තයා බොහෝම සතුටින් එක කළේ. සුමුදු රණසිංහ මහත්මයානේ. බොහෝම සතුටින් හරිම ශ්‍රද්ධාවෙන් මේ උතුම් පින්කමට එතුමා දායකත්වය ගත්තේ. ධර්ම දේශනාව සම්පූර්ණයෙන් එතුමාගේ දායකත්වයෙන් කරන්න ඕනි කියන හැඟීමෙන් ඒ කටයුත්ත කළා. මූලික බලාපොරොත්තුව තමයි රණසිංහ සමරසිරි ආදරණීය පියාණන් අවුරුදු 90ක් වෙන. හරි පරිස්සම් කරගන්න ඕනේ. ලංකාවේ දැන් කොරෝනා තියෙන නිසා පුළුවන් නම් ඉක්මනින්ම එන්නත ලබා දීලා පරිස්සම් කරගන්න ඕනේ තාත්තට නේද? ඉතින් එතුමාට ආශිර්වාද කරන්න තමයි මේ පින්කම පුතණුවන් විදියට එතුමා ශ්‍රද්ධාවෙන් බාරගත්තේ. එතකොට ඊට අමතරව අවුරුදු 12කට කලින් ආදරණීය අම්මා මියගියා සෝමා රණසිංහ මාතාව එතුමියට පින්පෙත් අනුමෝදන් කරන්නටත් ඕනි කියන හැඟීමෙන් තමයි අද මේ ධර්ම දානමය කුසල කර්මය ප්‍රධාන දායකත්වය එතුමා අරගෙන කටයුතු කරන්නට යෙදුනේ. මෙතන ඉන්න බොහෝ දෙනෙක් භාවනා වැඩසටහනට දායක වුණා නේද? ධර්ම සාකච්ඡාවට දායක වුණා. උදෑසන දානෙට, බුද්ධ පූජාවලට, මේ හැම දෙයකටම හැමෝම දායක වුණා. හැමෝම සියලු දෙනාම දායක වෙලා ගොඩක් පින් කරගත්තා. දැන් සුමුදු මහත්මයා සතුටු වෙන්න ඉතාම හොඳ පින්කමක් විශාල පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසලා බුද්ධ පුතුන් සහ අනෙකුත් Facebook අඩවි ඔස්සේ ඒ අවස්ථාව සලසලා මේ ස්ථානෙටත් විශාල පිරිසක් ඇවිල්ලා මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරලා බොහෝම පින් සිද්ධ කරගත්තා. රැස් කරගන්නට යෙදුන සියලුම පින්කුසල් කුමගයා පළාතට පන්සලක් ආරම්භ කරන්න ඕන කියන චේතනාවෙන් අපේ පැරණි මහතුරු සුමිත් මහත්මයා තව අර අසනීප වෙලා ඉන්නවා එක මහත්තයෙක් අපි දන්නවානේ. ගිය සැරෙත් අපි සෙත් පැතුවා ඒ මහත්තයාට. ඒ මහතුරු මුල් වෙලා මේ තැනක් හොයාගෙන අපේ සායනහන්සෙත් එක්ක ලංකාවේ ඉන්න නායක හමුදුරුවෝනේ මුල්ුණා. ඉතින් මේ රැස් කරගත්ත සියලුම පින් අපේ නායක හඳුරුවන්ගේ නමින් ලංකාවේ වැඩ ඉන්න අපේ විජයවංශායන වහන්සේගේ ගුරු දේවෝත්තමයාණන් වහන්සේගේ නමින් මිය ගියපු ගුරු දෙමව්පියෝ වෙත්නම් ඒ සියලු දෙනාටත් ඒ වගේම අපේ විජයවංශායන වහන්සේ නමින් මිය ගියපු සියලුම දෙනාට ඒ වගේම මේ කුමගයා අනදමෙත් විහාරේ එදා මෙදාතුර සායන වහන්සේට දම්පැන් දෙන ඒ වගේම මේ ස්ථානයේ රැකගන්න මේ ස්ථානයේ දියුණු කරන සියලු දෙනා නමින් මිය ගිය සියලු දෙනාටත් අද පින්කමේ දායකත්වයේ ගත්ත සුමුදු රණසිංහ මැතිතුමා නමින් මිය ගිය අවුරුදු 12කට කලින් ආදරණීය අම්මා සෝමා රණසිංහ මාතාවටත් මේ පින් අත්වේවා සුවපත් වේවා සැපවත් වේවා. බණහපු ඔබ නමින් මිය ගිය සියලු ඥාතීන්ද කොරෝනා වසංගතය නිසා ලෝකේ පුරා මිය ගිය සියලුම ලෝකවාසීන්ද ලංකාවේ දිනපතා මරණ සංඛ්‍යාව වැඩි වෙමින් එනවා. ඒ සියලු දෙනාටත් මේ රටේ සියලුම මිය යන ජනතාවටත් වසංගතේ මේ පින් අත්වේවා සුවපත් වේවා සැපවත් වේවා දුකින් මිදේවා. අපේ සියලුම ඥාති හිත මිත්‍රාදීන් මේ පින් බෙලෙන් අමා මහ නිවනම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම දෙවිවරු මේ පින් අත්කර ගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව ධර්ම ශක්තිය ලක්දිව වැඩ සිටින නායක ස්වාමින් වහන්සේටත් ඒ වගේම සහෝදර ස්වාමින් වහන්සේ නමක් ලෙස අපි සියලු දෙනාටම කල්යාණ මිත්‍රත්වයෙන් උපකාර කරන විජයවංශායන වහන්සේටත් මහෝපකාරී වෙන අපේ පූජනීය ශාස්ත්‍රපති පණ්ඩිත හුරුළුනික වැවේ සුදම්ම සායන වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝ රත්නයටත් අද මේ උතුම් පින්කම සිද්ධ කරන්නට ධර්මානුශාසනාවට දායක වන සුමුදු රණසිංහ මැතිතුමාගේ ආදරණීය පියාණන් වහන්සේ
රණසිංහ සමරසිරි පියාණන් වහන්සේටත් ඒ පවුල්වල එතුමාගේ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් අද දම්පැන් පූජා කරපු ඒ වගේම වෙනත් පරිස්කාර සඳහා දායකත්වයන් ගත්ත ඒ වගේම විවිධ ආකාරයෙන් ශ්‍රමය දන් දුන්න සියලුම දෙනාගේ සියලුම පවුල්වල අයටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදය වේවා. අපේ මව් රටටත් අපි ජීවත් වෙන මේ රටට වගේම ලෝකයටත් දෙවියන්ගේ ආශිර්වාද වේවා. කරදර දුරු වේවා, බාධක දුරු වේවා, නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව, චිර ජීවනයේ උදා වේවා. සියලුම ආකාරයෙන් මේ වසංගතය නිමා වෙලා ඉක්මනින් මේ මුළු ලෝකයටම සනසිල්ල උදා කර ගන්නට ලැබේවා. දෙවියෝද මේ පින්බෙලෙන් අමා මහ නිවනම අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට දෙවි දේවතාවුන්ට මියගිය සියලුම ඥාතීන්ට මේ පින් කුසල් පාරමී ධර්ම වේවා. මේ භවයේ පුරාම සත්පුරුෂ ඇසුර ලැබේවා. කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. උතුම් ශ්‍රී සද්ධර්මයේම ශ්‍රවණය කරමින් ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණේ කරගෙන ඉක්මන් භවයකදී නිවන් දකින්ට අද කරගත්තු මහා පින්කමද අපි හැම දිනාටම පාරමී ධර්මයක්ම වේවා. සාදු සාදු සාදු. දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කම්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කම්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කම්තු මම් පරන්ති තී. හැම දිනාටම තුනුරුවන් සරණයි.